නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ඒ අමා නිවන් දුටු අරහත් තෙරණිවරු මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ පිළියන්දල මකුළුදුව රත්නමාවතේ පදිංචිව සිටි මීට වර්ෂයකට පෙර මිය පරලොවයන්ට යෙදුණු පින්වත් ගමගේ දෝන ලියනෝරා මෑණියන්ට පින් අනුමෝදනා කරන අදහසින් පින්වත් ජයනන්දන විතාරම පුතණුවන්, මධු පියංවදා ලේලිය, තිලිනී විතාරම මිනිපිරිය සහ අනුද විතාරම මුණුපුරා විසින් ඉතින් මේ පින්වතුන්ලා තමන්ගේ මියගිය මෑණියන්ට පින්පෙත් අනුමෝදනා පිණිසයි අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. අද දේශනාවෙන් අපි ඉගෙන ගන්නේ ජීවිතයක් ජයගත්ත හැටි. ජීවිතය කියන එක ජයගන්නවා කියලා කියන්නේ ලෝකේ දුෂ්කරම දෙයයි. යෝ සහස්සං සහස්සේන සංගාමී මානුසේ ජිනේ. යුද්ධ 1000ක් කරලා යුද්ධ 1000ෙන්ම කෙනෙක් දිනන්න පුළුවන්. ඒකංච ජෙය්‍ය අත්තානං සවේ සංගාම යුත්තමෝ. හැබැයි යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ දිනනවා නම් ඒ ජීවිතේ ජය ගැනීම තමයි උතුම්ම යුද්ධේ. ඒක තමයි අග්‍රම යුද්ධේ. ජීවිතේ දිනීම. ජීවිතේ දිනීම කියන්නේ දුෂ්කර එකක්. හැබැයි ඒ දුෂ්කර දේ පින් තිබුණු වීරෝධාර පුරුෂයෝත් කළා. පින් තිබුණු වීරෝධාර ස්ත්‍රීනුත් කළා. ඒ අමා නිවන් දුටු රහත් තෙරණිවරු කියන වැඩසටහනින් අපි ඉගෙන ගන්නේ ජීවිතේ දිනන්ට තරම් පින් තිබුණු ඒ මහා පින්වන්ත කාන්තාවන්ගේ චරිතාපදාන, ඊළඟට ඒ උත්තමාවියන්ගේ සුන්දර අදහස්. අද අපි ඉගෙන ගන්නේ මේ බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබී මහා ශ්‍රාවිකාවක් ගැන. ඒත දග්ගම් භික්කවේ මම සාවිකානම් භික්කුණීනං ජහයිනං. මහණෙනි, මාගේ ශ්‍රාවක වූ භික්ෂුණීන් අතර ධ්‍යාන වඩන භික්ෂුණීන්ට අග්‍රවන්නේ යදිදං නන්දා. මේ නන්දාවයි කියලයි භාග්‍යතුන් වහන්සේ අගතනතුරු ප්‍රදානය කළේ. ඇගේ නම ශාසනික ව්‍යවහාරය තුළ නන්දා කියන නමින් සඳහන් වෙනවා. ඒ වගේම සුන්දරී නන්දා කියන නමිනුත් සඳහන් වෙනවා. මේ නන්දා කියන රහත් තෙරණියගේ චරිතාපදානය අපේ දහම් පොත්වල ආරම්භ වෙන්නේ මීට කල්ප ලක්ෂයකට ඈත සිට. සාමාන්‍යයෙන් මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිතාපදාන පින්වතුනේ පදුමුත්තර බුද්ධ ශාසනයේ මීට කල්ප ලක්ෂයකට ඈත ඉඳලා තමයි ආරම්භ වෙන්නේ.
පදුමුත්තර බුද්ධ ශාසනයේ මේ නන්දා භික්ෂුණිය නන්දා රහත් තෙරණිය සාමාන්‍ය ස්ත්‍රියාවක් විදිහට ඉපදිලා හිටියා. ඇය නිතර බණ අහන්නට යනවා. නිතර භික්ෂුණීන් ඇසුරු කරනවා. එතකොට ඒ බුදු සසුනේ ධ්‍යාන වඩන භික්ෂුණීන්ට අග්‍ර වෙච්චි භික්ෂුණියව හමු වුණා. ඒ වෙලාවේ තමයි හිතක් උපන්නේ. අනේ මාහටත් මතු අනාගතයේ බුදු සසුනක ධ්‍යාන වඩන භික්ෂුණීන්ට අග්‍ර වෙන්න ඇතිනම්. ඒ හිතුවිල්ල මුල් කරගෙන ඒ ජීවිතෙත් පිම්පිරුවා, සසර ගමනේත් පිම්පිරුවා. පින් පුරාගෙන පැමිණිලා මේ ජීවිතය ගැන කතා කරනකොට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පහළ වුණ මේ යුගයේ සුද්ධෝදන මහරජුරුවන්ටත් ප්‍රජාපති ගෞතමී මහ බිසවුන් වහන්සේටත් දාව කපිලවස්තු රජ කුලයේ උපන්නා. සුද්ධෝදන රජුරුවන්ගෙත් ප්‍රජාපති ගෞතමී බිසවුන් වහන්සේගෙත් දියණී විදිහට ඇයට නම් තැබුවා නන්දා. තරුණ වයසට එළඹෙනකොට ඇය හරීම රූප සුන්දරියක්. ඒ නිසා ඇයට නන්දා කියන නම වෙනුවට පාවිච්චි වුණා සුන්දරී නන්දා ජනපද කල්යාණි. මේ කපිලවස්තු ජනපදයේම සුන්දර කරන කපිලවස්තු ජනපදයේටම කල්යාණියක් වූ අපේ සුන්දරී නන්දා. ආන් එහෙම ප්‍රසිද්ධ වුණා. ජනපද කල්යාණී කියලා කිව්ව ගමන් පින්වතුන්ලාට මතක් වෙන්න ඇති කවුද මේ? මේ නන්ද කුමාරයා සමග විවාහ වෙන්න විවාහ වීම පිණිස සූදානම් වෙලා හිටපු කෙනා. විවාහේ හෙට කියලා නන්ද කුමාරයා බුද්ධ ශාසනය පැවිදි වුණා. ජනපද කල්යාණීව අත්හැරලා ගියා. ජනපද කල්යාණී නන්ද කුමාරයා කෙරෙහි බලවත් ස්නේහයකින් බලවත් ආදරයකින් හිටපු කෙනෙක්. ඒ හින්දාමනේ බුදුරජාණන් වහන්සේත් සමග නන්ද කුමාරයා මාලිගාවෙන් පිටත් වෙලා යනකොට ඈ උඩුමහලේ සීමඳුරු කවුරුවෙන් බරාගෙන නන්ද කුමාරයාට ඉඟි කළානේ. ගියාට කමක් නැහැ. ආයි ඉක්මනට එන්න කියලා. හැබැයි ඈ හිතාගෙන හිටපු එක ඒ විදිහට උන්නේ නන්ද කුමාරයා ගියාමයි ආය ආවේ නැහැ. බුද්ධ ශාසනය පැවිදි වුණා කියලා අහන්න ලැබුණා. බුද්ධ ශාසනය පැවිදි වුණා කියන කාරණේ අහගෙනත් යම් කාලයක් බලාගෙන හිටියා පැවිදි වුණත් පස්සේ හරි එයි. පස්සේ ආවෙත් නැහැ. එතකොට ඇයට විශාල කලකිරීමක් හටගත්තා හිතට. ආදරය කරන කෙනෙක් වෙන්වීමේ දුක, ප්‍රිය කෙනෙක් වෙන්වී යාමේ දුක, තමන් මැවූ සිහින බොඳවීමේ දුක. ඒක වාව ගන්න බැරුව හරි කලකිරීමෙන් ඈ හිටියේ. ඒ කලකිරීමෙන් ඉන්නකොට ඇය කැමති වුණෙත් නෑ වෙනත් ස්වාමි පුරුෂයෙක් වෙනත් පෙම්වතෙක් එක්ක තමන්ගේ ජීවිතේ පටන් ගන්න. අවසානයේ ඇය තීරණය කළා නන්ද කුමාරයාත් පැවිදි වුණා නම් මාත් ගිහි ජීවිතයත් ඇත්හැරලා පැවිදි වෙනවා. ඒ පැවිදි වෙනවා කියන ගත්ත තීරණේ හැබැයි මේ ජීවිතය ගැන තේරිලා දුක ගැන තේරිලා එහෙම අරගත් එකක් නෙවෙයි. නන්ද කුමාරයාත් මහාන වුණා නම් මාත් මහාන වෙනවා. ආන් එහෙම මහානකමක්. පැවිදි වුණාට තමන්ගේ සුන්දර රූපය ගැන ඇයට හැමතිස්සෙම තිබුණා ආසාවක්, මත්වීමක්. ඇය පැවිදි වෙලාත් කණ්ණාඩිය ඉස්සරහට ගිහින් නිතර රූපේ බලනවා. මේ 12 පාරක් දැක්කොත් වතුරින් තමන්ගේ රූපේ බලනවා. රූපේ හැඩ වැඩගෙන නිතර හිතනවා. මෙහෙම හිතා වාසය කරනකොට ඇයට වැරදි පණිවිඩයකුත් හම්බ වුණා. සමහර ලාවට බුදුරජාණන් වහන්සේගේ දහම් පදේම වරදවා ගත්ත භික්ෂුණියක් තමයි මේක කියන්න ඇත්තේ. ඇයට කිව්වා බුදුරජාණන් වහන්සේ නම් ওই රූපේට කැමති නෑනේ. උන්වහන්සේ මේ රූපේ දොස්මනේ කියන්නේ. රූපේ තියෙන අඩුවක්මයි කියන්නේ. උන්වහන්සේ රූපේ වර්ණනා කරන්නේ කිව්වා. එතකොට රූපේ කෙරෙහි අධිකතර ආසා ඇති සුන්දරී නන්දා තෙරණී හිතුවා එහෙනම් ඉතින් රූපෙට අකමැති කෙනෙක්
මෙච්චර ලස්සනට රූපයට අකමැති කෙනෙක්. මෙච්චර ලස්සන රූපේ දොස් කියනා කෙනෙක් ළඟට මම මොකටද යන්නේ බණ අහන්න? මහාන වුණාට කමක් නැහැ මම බණ අහන්න යන්නේ. එහෙම හිතන් හිටියා. නමුත් එක දවසක් අනිත් යහපත් භික්ෂුණීන් වහන්සේලාගේ කීමට ඇය බණ අහන්න ගියා. බණ අහන්න ගිහිල්ලා කෙළවරට වෙන්න කාටවත් පේන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ඇස්මානෙට නොපෙනෙන විදිහට හොරාට වාඩි වුණා. වාඩි වුණාට පස්සේ දැන් ශාස්ත්‍රෝන් වහන්සේ වැඩම කරලා ධර්ම කතාව ආරම්භ කළා. ධර්ම දේශනා කරනකොට මේ මිහිරි ස්වරය කුරවී කෙවිල්ලකගේ නාදේ පරදන තරම් මියු ස්වරය ගම්බීර බ්‍රහ්ම ස්වරය ඇහෙනකොට ඇගේ හිත දැන් ඇදී යනවා. ඇර හැඟවිලා හේතු වෙලා හිටපු බිත්තියෙන් චූට්ටක් මේ එළියට ඔළුව දාලා භාග්‍යතුන් වහන්සේ දෙස බැලුවා. මේන්න බලද්දී ඇයට පේනවා බුදුරජාණන් වහන්සේ සමීපයේ මේ මනුස්ස ලෝකේ දැක ගන්නට නැති තරම් රූප සෝභා ඇති දෙවුලියක් වගේ සුන්දර ස්ත්‍රියාවක් බුදුරජාණන් වහන්සේට පවන් සලනවා. මේක එරදිහක්. මේක මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කරන ලද එරදිහක්. ඒ එරදිහ බුදුරජාණන් වහන්සේ කළේ සුන්දරී නන්දාවම අරමුණු කරලා. භාග්‍යතුන් වහන්සේ සාමාන්‍යයෙන් දහම් දෙසන්ට පෙර විස්මිත සම්බුදු නුවණින් බලනවා කවරෙක්ද අවබෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්ක අවබෝධයේ පිණිස මෝරාගිය පිං ඇතිව ඉන්නවා. අවබෝධයේ පිණිස මෝරාගිය පිං ඇතුව හැංගිලා කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මාව දකිද්දෝ කියලා හිතාගෙන. ආන්ගේ කෙනාට තමයි ධර්මාවබෝධකයට පින තියෙන්නේ. ඒ කෙනා උදෙසා බුදුරජාණන් වහන්සේ එරදියක් කළා. ඉතින් මේ එරදිය ගැන පින්වතුන්ලා අවස්ථා කීපයකම අහලා තියෙනවනේ. කේමා බිසෝන් වහන්සේට මේ එරදිය බුදුරජාණන් වහන්සේ කළා. අභිරූපී නන්දාවන්ට කළා. මේ ආදී අවස්ථා කීපයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සුන්දරී නන්දා තෙරණියටත් මේකම කළා. දැන් සුන්දරී නන්දා තෙරණියට කොහොම අමතක වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපදත් ඇයට ඇහෙනවා. අර රූපේටත් හිත හොඳට මැදී ගියා. බුදුරජාණන් වහන්සේ එරදියෙන් මේ රූපේ වයෝවෘද්ධ වෙන්න සැලැස්සුවා. තමන්ගේ රූපයට වඩා අතිශයින්ම ලස්සන ස්ත්‍රී රූපය වැහැරී යන හැටි ඇයට පේනවා. එතකොට කල්පනා කළා මෙච්චර ලස්සන ස්ත්‍රී රූපෙත් වැහැරී ගියා නම් මාගේ රූපය ගැන කවර කතාද? අන්න සිහි උපන්නා. අන්න සිහි උපන්නා ඇයට ධර්මය අහන්න ධර්මය ආසාවෙන් ශ්‍රවණය කරන්න හිත පිහිටියා. ඒ හිත පිහිටි මොහොතේම බුදුරජාණන් වහන්සේ ජීවිතේ දිනන්ට උවමනා කරන ලස්සන ධර්මයක් වදාලා. ඒ ධර්මයේ ජීවිතේ දිනන්ට උවමනා වෙන නිසා ජීවිතේ දිනීම උදෙසා මේ ධර්මයේ වදාළ නිසා ඒ ධර්මයේ සංගීතකාරක රහතන් වහන්සේලා සංගායනා කළේ විජය සූත්‍රය නමින්. විජය කියලා කියන්නේ ජය ගැනීම. ජය ගැනීම කියන මාතෘකාවෙන් මේ අන්තර්ගත වෙන සූත්‍ර දේශනාව මොකද්ද? බොහොම ලස්සනයි. චරං වා යදිවා තිට්ඨං නිසින්නෝ උදවා සයං සම්මිඤ්ජේති පසාරේති ඒසා කායස්ස ඉංජනා. යන විට හිඳින විට සැතපී සිටින විට අත්පා දිග හරින විට හකුළුවන විට දත යුතුය මෙය සොඳිනේ චලනය පමණි සිරුරේ. මේ ජීවිතය තුළ ඉරියව් පවත්වනකොට අතපය දිගහරිමින් හකුළුවනකොට ඒ ගැන හොඳට තේරුම් ගන්න ඕන කියනවා නුවණින්.
මේක මේ සිරුරේ චලනයක් පමණි. ඒක තමයි නුවණින් තේරුම් ගැනීම. බාහිර ලෝකයේ අය තමන්ගේ ශරීරයේ චලන ගැනවත් අනුන්ගේ ශරීරවල චලන ගැනවත් එහෙම නුවණින් දකින්නේ නැහැ. බාහිර අය කොහොමද දකින්නේ? ධර්මයේ නොදන්න කෙනා කොහොමද කල්පනා කරන්නේ? තව කෙනෙක් ඇවිදින හැටි බලාගෙන හිතනවා ෂා ලස්සන ගමන. හරි හැඩයිනේ ගමන. එහෙම නැත්නම් හිතනවා එයා ගමන් කරන හැටි නම් හරි කැතයි. ඒ ඇවිදින විදිහ හදාගත්තා නම් තමන්ගේ ගමන තමන් හදා ගන්නවා. සමහරවිට කණ්ණාඩි ඉස්සරහා ඇවිදලා බලනවා මම මෙහෙම ගියොත් ලස්සනයිද? මම මෙහෙම කකුල් තිබ්බොත් ලස්සනයිද? මෙහෙම වේගය වැඩි වගේද? අමතක වෙනවා මේක මේ ඉරියව් පවත්වන කයේ චලනයක් පමණයි කියලා. වසඟ වෙනවා ඉරියව් පැවැත්මටම. එයා බලන විදිහ ලස්සනයි. එයා හිනහ වෙන විදිහ ලස්සනයි. එයා පැත්තෙන් බැලුවම ලස්සනයි. අපි එහෙම කියන්නේ නැද්ද? ආන් වසඟ වෙලා. මුලා වෙලා. ඒ මුලාවෙන් එළියට ඇවිල්ලා ඇත්ත බලන්න කියනවා. මේක මේ සිරුරේ තියෙන චලනයක්ම පමණි. අට්ටිනහාරු සංයුත්තෝ තච්ච මන්සාවලේපනෝ චවියාකායෝ පටිච්චන්නෝ යථා භූතං නදිස්සති. ඇට නහරින් යුතුව සම්මස් එහි ගෙතුව සිවියෙන් වැසුණු කය ලොව ඇති තතු වැසුව. ඕන්න මතක තියාගන්න හොඳ අර්ථයක්. සිවියෙන් වැසුණු මේ කය ලොව ඇති තතු වැසුව. මේ ශරීරයේ සිවියෙන් වැහුණා කියලා කියන්නේ මොකද්ද? සිවිය හම. හම කියන සිවියෙන් මේ වැහි ගිය කල්හි ලෝකෙම වැහුණා. ඇයි මේක දැක්ක ගමන් වසඟ වෙනවනේ. මේකේ හම්පොත්තෙන් ඔක්කොම ටික වහලා දානවා. ඒ හම්පොත්තෙන් වැහිලා ගියපු ශරීරෙට තමනුත් වසඟ වෙනවා. අන් අයත් වසඟ වෙනවා. එයාගේ හැමේ පාට නම් හරි ලස්සනයි. එහෙම නැත්නම් හිතනවා එයා තව චුට්ටක් සුදු වුණා නම් තවත් ලස්සනයි. මෙහෙම වසඟ වෙන්නේ නැද්ද? තමන්ගේ ශරීරයටත් වසඟ වෙනවා. තමන්ගේ හමක් සුදු කරගන්න කොච්චර වෑයම් කරනවද? තමන්ගේ හමක් පැහැපත් කරගන්න කොච්චර වෑයම් කරනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිවියෙන් වැසුණු කය ලොව ඇති තතු වැසුව. අන්තපූරෝ උදරපූරෝ යකපේලස්ස වත්තිනෝ හදයස්ස පප්පාසස්ස වක්කස්ස පිහකස්සච. වැළඳු බොජුන් පිරි බඩවැල් පිරුණු කය හදවත අකමාව හා ඇති වකුගඩුය කැවුතු මස පිරුණු බඩදිව මෙහි රැඳුණු. අර හම කියන සිවිය ඉවත් කරා නම් පේන්න තියෙන දේවල්. හම කියන සිවිය ඉවත් කරලා තියෙද්දී මේකේ පේනවා වැළඳු භෝජන පිරීලා තියෙනවා බලු වමනයක් වගේ. වැළඳු භෝජනේ මේ කුසේ කොහේ හරි පිරීලා තියෙනවා හරියට වමනේ එකක් මල්ලක දැම්ම වගේ. ඊළඟට මේක ASCII හදවත, අක්මාව, වකුගඩු, කැවුතු මස, බඩදිව මේ ඔක්කොම පේන්න ගන්නවා. සිංගානිකාය කේලස්ස සේදස්ස මේදස්සච ලෝහිතස්ස ලසිකාය පිත්තස්සච වසායච. කෙල සොටු දහදියද ගලනා මේද තෙල ලේ සඳ මිදුළු පිතහා යුතු වුරුණු තෙල
මේ ශරීරයේ තියෙන අසුචි සහගත දේ. අතස්ස නවහි සෝතේහි අසුචි සවති සබ්බදා. දොර නවයකින් ගලන අසුචිය මෙහි සැමදා. දොරටු නවයකින් මේ ශරීරයෙන් හැමතිස්සේම අසුචි ගලමින් තිබේ. අක්කිම් හා අක්කි ගූතකෝ ඇසපිරි කබද. මේ ඇස්වලින් ගලනවා කබ කඳුළු. ඇහැ කියන දොරටුවෙන් මේ ශරීරයේ ඇතුලේ ඉඳලා පිටට ගලාගෙන එනවා අසුචියක්. කබ කඳුළු. කන්හම් හා කන්න ගූතකෝ කන් වලින් කන කියන සිදුරෙන් මේ ශරීරයෙන් එළියට ගලාගෙන එනවා. එහෙම නැත්නම් ශරීරයෙන් එළියට එනවා මේ කන කියන සිදුරෙන් කන්හ ගූත කනෙන් අසුචි එනවා. ඒවට මොනවද කියන්නේ? කන කාරලු. සිංහානිකාච නාසාතෝ නහය කියන සිදුරෙන් සොටු ගලන්නේය. මුකේන වමතේ කදා මුකයින් පිතසෙම ගලන්නේය. පිත්තං සෙම්හංච වමති කායම් හා සේද ජල්ලිකා. මේ සිරුරෙන් වැగిරෙන්නේ දහදිය හා දැලිය. මේ ශරීරයෙන් හැමතිස්සෙම දහදිය ගලන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් තමයි මේ ශරීරයේ සත්‍ය ස්වභාවය. රූපය කියන එකට මුසපත් වෙලා වසඟ වෙච්චි සුන්දරී නන්දාට මේ බණපදේ බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. දැන් ඈ සංවේගයට පත් වෙලා ජීවිතය ගැන ඇත්ත සිහි කර කර මේ බණපදේ අහගෙන ඉන්නවා. අතස්ස සුසිරං සීසං මත්ත ලුංගස්ස පූරිතං සුබතෝ නං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්ඛතෝ. හිස් මොළ පිරුණු කබලකි හිස ඇති සිදුරු සොඳුරුව පෙනේ නැන නැති පිරිසට අඳුරු. මේ හිස සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම හිස් මොළය කියන එකෙන් පිරිච්චි සාමාන්‍ය කබලක් තියෙන්නේ ඕනම කෙනෙක්ගේ. නමුත් මේ මුහුණත් තහඩුව කියන එක මේ හිස කියන එක හැම කෙනාගේ ජීවිතේ වසන් කරන එක. හැමෝම තමන් අඳුනගන්නේ මුහුණත් තහඩුවෙන්. අනිත් අය අඳුනාගන්නෙත් මුහුණත් තහඩුවෙන්. අපි හිතමු අපි සමූහ ඡායාරූපයක් ගත්ත කියලා විනෝද චාරිකාවක් ගිහිල්ලා විනෝද චාරිකාවේ අපි සමූහ ඡායාරූපයකට පෙනී හිටියා. ඕන්න ඒ ෆොටෝ ටික කවුරු හරි පෙන්නනවා. පෙන්නනකොට ෆොටෝ තලයේ ඒ ෆොටෝ එක බලනකොටම අපි එක්කෙනෙක් හොයනවා. කාවද අපි හොයන්නේ? අපේ මුහුණත් තහඩුව. අපි හොයනවා ඒ ෆොටෝ එකේ මං කොහොමද ලස්සනට ඉඳලාද? මගේ ඉරියව්ව අවුලක් නැතුව තිබිලාද? අපි හොයනවා. අපි අපේම රූපයටත් වසඟ වෙලා යනවා. ඊළඟට අපි මේ සමාජයේ ඇවිදගෙන යනකොට තවත් මූණත් තහඩුවක් අපිට හම්බ වෙනවා. අපි වසඟ වෙන. ඊට පස්සේ අපි මේ මූණත් තහඩුවම හොයන්න පටන් ගන්නවා. සමහර කෙනෙකුට එක මූණත් තහඩුවකින් සෑහෙන්න බෑ. තව ඒවා පස්සේ යනවා. ඉතින් මේක තමයි නැන නැති පිරිසගේ ස්වභාවය. යදාචසෝ මතෝ සේති උද්ධු මාතෝ විනීලකෝ අපවිද්ධෝ සුසානස්මින් අනපෙක්ඛා හොන්ති ඥාතයෝ. මලපසු යම් දිනෙක ඉදිමී නිල්වීමෙන් අත්හැර දමති නෑසියෝ සොහොනේ ලෑමෙන්. නමුත් ඔය ඔක්කොම මේ අප උපස්ථාන කර කරා පෝෂණය කර කරා පාට වෙනස් වෙන්න බෙහෙත් බිබී විලේපන තවරා නොඒක ආකාරයෙන් නඩත්තු කර කර ඉන්න මේ ශරීරේ යම් දවසක මිය යනවා. මිය පරලෝ ගියාට පස්සේ අපි හිතමු ආදරය කරන කෙනෙක් මිය පරලෝ ගියා. ඒ මිය පරලෝ ගියපු කෙනා මිය ගියාට පස්සේ ඥාති සමූහයා අපි ආදරය කරපු කෙනාක් නොවේ කියලා
ගෙදර මේ හොඳට ආරක්ෂිතව සංරක්ෂණය කරලා තියාගන්නේ. ඒ මැරිච්ච කෙනාගේ මෘත ශරීරය ඉක්මනට ගිහින් දානවා සොහනට. ඇයි මේක ඉදිමෙන්න පටන් ගන්නවා. මේක ඉදිමිලා මේ සමත් සිදුරු කරගෙන ඇතුළෙන් ලේසැරව ඕජාව ගලන්න පටන් ගන්නවා. ඊට කලින් ඥාතීන් ඉක්මන් කරලා මේක සොහනකට ගිහින් දානවා, එක්කෝ පුච්චලා දානවා, එක්කෝ වලක් කපලා වලල්ලා දානවා. අපේක්ෂා රහිතව මේ ශරීර කූඩුව බැහැර කරලා දානවා. කවුරුත් මේක ජීවත් වෙනකොට තියෙන වටිනාකම මේක මිය ගියාට පස්සේ දෙන්නේ නැහැ. ඇයි හේතුව මිය ගියාට පස්සේ තමයි මේ ශරීරයේ මේ කුණු ශරීරයේ ඇත්ත ස්වභාවය ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. ජීවත් වෙලා ඉන්නකොටත් ප්‍රකටයි. හැබැයි මුලාව විසින්, මෝහය විසින් ඒ ඔක්කොම අමතක කරලා වසඟ කරලා දානවා මේකට. ඥානෙ නැති කෙනාට ජීවත් වෙලා ඉන්න කාලේ තියෙන අඳුරක්. තමන්ගේ ශරීර ගැනත් අන් අයගේ ශරීර ගැනත්. දැන් එහෙම සිද්ධියක් වුණේ සවැත් නුවර සිරිමාව. සිරිමා කියලා කියන්නේ කහවණු ගානක් දීලා. කහවණු 4500ක් දීලා තමයි සිරිමාව එක වතාවක් ඇසුරු කරන්න උනේ පුරුෂයෙකුට. සිරිමා කියලා කියන්නේ වෛශ්‍යාවක්, නගර සෝබනියක්. ඇයව ඇසුරු කිරීම පිණිස මිලක් තිබුණා. කහවණු 200 දීලා ඇයව ඇසුරු කරන්න ඕන එක මොහොතකට. එතකොට එහෙම කහවණු දිදී මිනිස්සු ඇයව ඇසුරු කළා. ඇය මිය පරලෝ ගියා. ඇය මිය ගියාට පස්සේ මේකේ අර්ථය පහදන්න බුදුරජාණන් වහන්සේ පසේ නදී කෝසල රජුරන්ට දැනුවත් කිරීමක් කරනවා. රජතුමනි, මිය ගියපු සිරිමාවගේ මෘත ශරීරේ දැවීම් කටයුත්තක් කරන්න දෙන්න එපා. ඒ ශරීරයේ සොහොනට අරගෙන ගිහින් දාලා ඔබේ සේවකයෝ ලව්වා ආරක්ෂා කරවන්නට කිසිම සතෙකුට කට ගහන්න බැරි වෙන විදිහට. බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම රජුරුව කළා. දවස් 7ක් ගත වුණා. දවස් 7ක් ගත වෙනකොට මේක ඉදිමිලා, නිල් වෙලා, ඕජාව ගලන්න පටන් අරගෙන මේ මුළු සවැත් නුවරම හිටපු පුරුෂයෝ වසඟ වෙලා හිටපු රූපේ. දවස් 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන එතෙන්ට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ එහි වඩිනවා කියලා ආරංචි වෙච්ච මිනිස්සුත් එකතු වුණා. දැන් මිනිසුන්ට අහලකට ලං වෙන්න බෑ ගන්ධස්තරේ. භාග්‍යතුන් වහන්සේ කොසල් රජුරුවගෙන් අහනවා, රජතුමනි, මේ කුණු වී දුගද හමන මේ ශරීරය, මේ ස්ත්‍රී ශරීරය කාගේද? ස්වාමීනි, මේ සවැත් නුවර නගර සෝභනී වූ සිරිමාවගේ සිරුරයි. කිම මහරජය, මේ තාමත් සිරිමාමද? එහෙමයි ස්වාමීනි, මේ සිරිමාමයි. ඇයි සිරිමාව අඳුනගත්තේ? ඇගේ හැඩින්, මූණත් අහඩුවේ සටහනින්. මූණත් අහඩුවෙන්නේ සිරිමා අඳුනගන්නේ. සිරිමාගේ ලස්සන ඇස්, සිරිමාගේ ලස්සන නහය, සිරිමාගේ ලස්සන තොල්, සිරිමාගේ ලස්සන කෙස් කලබ. එහෙමනේ අඳුනගන්නේ. මේ තාමත් සිරිමා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහරජය, සාමාන්‍ය සිරිමාව එක මොහොතකට ඇසුරු කරන්නට කොච්චර මිලක් නියම වෙලා තිබුණාද? රජුරු කියනවා, ස්වාමීනි, කහවණු 100ක පමණ මිලක්. ඇතැම් අවස්ථාවල ඊටත් වැඩි. හොඳයි මහරජය, එහෙමනම් මෙතන ඉන්න ඕනම පුරුෂයෙකුට කහවණු 100ක් දීලා එක මොහොතකට නෙවෙයි හැමදාටම මේව අරගෙන යන්න කියන්න කිව්වා. ඉතින් රජුරුව මේ කාරණේ කියනවා. මහා පිරිසක් ඉන්නවා. කිසි කෙනෙක් මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ අනුක්‍රමිකව ගාන අඩු කළා. ගාන අඩු කරාටත් කිසිම කෙනෙක්ගේ හඬක් නැහැ. අවසානයේ භාග්‍යතුන් වහන්සේ වදාලා, මේ සිරිමාගේ ශරීරයේ
මිලක් ගෙවන්න ඕනේ නිකන් අරගෙන යන්න කියන්නේ. නිකන් අරගෙන යන්න කෙනෙකුත් නැහැ. ඇයි මේ ශරීරය දැන් ඇත්ත ප්‍රකට වෙලා තියෙනවා. බුදු කෙනෙක්ගේ මහා කරුණාව මේ වගේ සිදුවීම් ගැන බලද්දී අපිට පේනවා පින්වතුනි මිනිස්සුන්ට ධර්මාවබෝධයක් ලබලා දෙන්න. මිනිස්සුන්ට ජීවිතය ගැන වැටහීමක් ලබලා දෙන්න. බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත දේවල් කළා. ඉතින් ඒ සිරිමා ඉදිරියේ එදා භාග්‍යතුන් වහන්සේ ධර්මයේ වදාලා ඒ ධර්ම දේශන අවසානයේ එදාත් භාග්‍යතුන් වහන්සේ මේ විජය සූත්‍රය දේශනා කළා. ඒ දේශන අවසානයේ බොහෝ පිරිසක් දහම් මැස පහල කරගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාදන්ති නං සුවානාච සිංගාලාච වකාකිමි කාකා ගිජ්ජාච කාදන්ති යේ චඤ්ඤේ සන්ති පානිනා කති එය සිවල්ලුද රොකයන් හා පණුවෝ ලිහිනිද කවුඩු වෙත මලකුණ බත සැදුවෝ. මෘත ශරීරය අරගෙන ගියාට පස්සේ ඒක නොයෙක් සත්තුන්ට බත සදනවා. ඒ මෘත ශරීරයේ ඒ සත්තුන්ගේ බඩ පුරවන ආහාරයක් බවට පත් වෙනවා. සුත්වාන බුද්ධ වචනං බික්ඛු පඤ්ඤාන වායිද සෝකෝ නං පරිජානාති යථා භූතං හි පස්සති. බුදුබණ අසන නුවණැති සමනන්ට මෙය ඇතිදතු දකින කමටහනකි වඩති එය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ඥානවන්ත භික්ෂූන්ට භික්ෂුණීන්ට මේ මලකුණ කමටහනක්. කමටහන කියලා කියන්නේ මොකක්ද? ජීවිතේ ඇත්ත තේරුම් අර ගැනීම පිණිස විදර්ශනා වඩන්ට සටහනක්. ජීවිතේ ඇත්ත පහදා ගන්නට සටහනක්. නුවණ තියෙනවා නම් ජීවිතේ ඇත්ත පහදා ගන්නට මලකුණත් කමටහනක්. නුවණ තියෙන කෙනාට ජීවිතේ ඇත්ත තේරුම් ගන්නට වයසට ගියපු කෙනෙක් දැකීමත් කමටහනක්. නුවණ තියෙන කෙනෙකුට ජීවිතේ ඇත්ත තේරුම් ගන්නට ලෙඩ වෙච්චි මිනිස්සෙක් දකින්න එකත් කමටහනක්. නුවණ තියෙන මිනිස්සෙකුට ජීවිතේ ඇත්ත තේරුම් ගන්නට මේ එදා උපන් පොඩි දරුවෙක් දකින්න එකත් කමටහනක්. යථායිදං තථා ඒතං යථා ඒතං තථායිදං අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජේ. කල්පනා කරනවා ඒ නුවණැති භික්ෂුව හෝ භික්ෂුණිය තම කය යම් සේද මලකුණ එලෙසේය. තමන්ගේ ශරීරය යම් විදිහකින්ද මලකුණත් ඒ විදිහමයි. දැන් මෘත ශරීරයේ යම් අවයව අංග පසංග තිබේද, අභ්‍යන්තර කොටස් තිබේද, ඒවාමයි තමා ගාවත් තියෙන්නේ. තමන් ගාව තියෙන ඒවාමයි මෘත ශරීරෙත් තියෙන්නේ. මලකුණ යම්සේද තම කය ලෙසේය. මේ මලකුණේ යම් සටහන් තියෙනවද, යම් අවයව තියෙනවද, ඒ මෘත ශරීරයේ යම් ශරීර කොටස් එකතු වෙලා හැදුනාද, ඒ ඔක්කොම ටික තමයි තමන් ගාවත් තියෙන්නේ. ඇතුළත පිටත සිරුරේ චන්දරාගය දුරු කර දමයි හේ එය වඩන ශෝකය. මේ ශරීරය ගැන අභ්‍යන්තර වශයෙන්ුත් බාහිර වශයෙන්ුත් යම් චන්දරාගයක් ඇද්ද, ඒ චන්දරාගය නිසාමයි ජීවිතේ ශෝකේ උපදින්නේ. චන්දරාගයේ තියෙන තැන තමයි ශෝකේ උපදින්නේ. තමන් ගැන චන්දරාගය තියෙනවා, අනුන් ගැන චන්දරාගය තියෙනවා. තමන් ගැන තියෙන චන්දරාගය නිසා තමන්ගේ වෙනස් වීම දරා ගන්න බෑ, ශෝකේ උපදිනවා. අනුන් ගැන තියෙන චන්දරාගය නිසා අනුන්ගේ වෙනස් වීම දරා ගන්න බෑ, ශෝකේ උපදිනවා. චන්දරාගය නිසා තමයි දුක්ගිනි ඔක්කොම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට භද්‍රක ගාමිනී
භද්‍රක ගාමිණී ඇවිත් අහනවා ස්වාමීනි මට දුකත් දුකේ හට ගැනීමත් දුකේ නැති වී යාමත් මේ කාරණා ස්වාමීනි මට සරලව කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගාමිණී ඔබේ විවාහක බිරිඳ ඔබ විවාහ වෙච්චි ස්ත්‍රිය ඇය ගැන ඔබ යම් කලෙක අහලා තිබුණේ නැත්නම් එහෙම නැත්නම් ඇය ගැන යම් දවසක ඔබට ඔබේ ඇස් දෙකින් දකින්න ලැබුණ නැත්නම් ඔබට ඇය සම්බන්ධයෙන් ප්‍රේමයක් ඇල්මක් මනාපයක් හටගනීවිද? අනේ නෑ ස්වාමීනි ඇය යම් දවසක මා දැක්කාද ඇය ගැන තොරතුරු අහන්න ලැබුණාද එදා තමයි ඇය පිළිබඳව හිතක් මට උපන්නේ. ඉතින් ගාමිණී දැන් හදිසියේවත් ඇය ඔබෙන් වියෝ වී ගියොත් ඔබට මක් වෙයිද? ස්වාමීනි මට උහුලා ගන්න බැරි වෙයි. ඇයි ගාමිණී එසේ සිද්ධ වෙන්නේ? ස්වාමීනි මට ඇය කෙරෙහි චන්දරාගය තිබේ. අන්න ශෝකේ උපද්දන්නේ මොකකින්ද? චන්දරාගේ. චන්දරාගේ දුරු කරලා දැම්මනම් ශෝක මුකුත් නැත්තේය. එතකොට නුවණැති භික්ෂුව හෝ භික්ෂුණිය මොකද කරන්නේ? අර මලකඳ මුල් කරගෙන විදර්ශනා කරලා චන්දරාගේ තමයි දුරු කරලා දාන්නේ. චන්දරාගේ දුරු කරලා දානවා. චන්දරාග විරත්තෝසෝ භික්ඛු පඤ්ඤානවායිද අජ්ජගා අමතං සම්තිං නිබ්බාන පද මච්චුතං. දුරුකොට චන්දරාගය නුවණැති සමනා පැමිණේ නිවන් සැපයට අමසුව ලැබෙනා. ඒ චන්දරාගේ දුරු කළ කල්හි ඔහු පැමිණෙනවා කියනවා අමා නිවන් සුවයට. ඒ නිවන් සුවය කියලා කියන්නේ මේ ජීවිතේ ලබන අමර්ථ සැපය, අමරණීය සැපය, නොනැසෙනා සැපය, කිසිවෙකුටත් නැසිය නොහැකි සැපය නිවන් සැපයයි. මේ ලෝකේ අනිත් සැප කාලානුරූපව නැසී යන්නේය. මේ ලෝකේ අනිත් සැප අනිත්‍ය භාවයට පත්වන්නේය. මේ ලෝකේ අනික් ලාමක සැපයෝ තවත් කෙනෙකුට පැහැරගත හැක්කේය. එහෙත් උත්තරීතර වූ අමෘත වූ නිර්වාණ සැපයක් ඇද්ද? එය කිසිවෙකුටවත් පැහැරගත නොහැකි, කිසි කලෙකත් අහිමි වී නොයන ස්ථිරසාර වූ සැපය නිවනේ සැපයයි. ඒ නිවන් සැපේ කෙනෙකුට අත්දකින්න පුළුවන් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කොට දියුණු කරන ලද ප්‍රඥාවෙන්මයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දිපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහීරති නානා කුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ. දුගඳින් පිරි අසුචි පිරි මේ කය නිතොර වැගිරෙයි තැනින් තැන අසුචිම වී නොතොර දෙපා ඇති මේ කය කරති ලොව පරිහරණය. මේ ශරීරය ගැන භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ දෙපා ඇති මේ ශරීරයේ හැම තිස්සෙම තියෙන්නේ ඒ තැනින් අසුචි වැගිරි. පින්වතුනි හිතන්න නුවණින් කල්පනා කරලා අපි සාමාන්‍යයෙන් දවසක් ඇතුලේ කටයුතු කරනකොට ඒ කටයුතු අතරේ මේ ශරීරයෙන් අපි මේ අවදියෙන් ඉන්න පැය කීපය ඇතුලේ කොච්චර වතාවක් අසුචි වැగిරෙනවද? දහදිය වැగిරෙනවා, මල මූත්‍රා පිට වෙනවා. අසුචි වැగిරෙන කයක් මෙසේ පරිහරණය කරන්නේ. හැබැයි මේ පරිහරණය කරන කය ගැන බොහෝ දෙනෙක් මුලාවෙන් මුලාවට පත් වෙලා මුලාව තුලම වාසය කරනවා. හැබැයි නුවණ තියෙන භික්ෂු භික්ෂුණීන් එහෙම නැත්නම් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මේ පරිහරණය කරන කය මුල් කරගෙනම
තමන්ගේ නිවන් දොරටු හදා ගන්නවා. ඒක තමයි බුද්ධ ශාසනයක තියෙන අසිරිය. කය මුල් කරගෙනම ලෝක සත්වයා මුලාවෙන් මුලාවට වැටෙනවා, සසරෙන් සසරට වැටෙනවා. ඒ කයම කමටහනක් කරගන්න නුවණැති භික්ෂුව භික්ෂුණිය ශ්‍රාවකයා ශ්‍රාවිකාව සසරින් නිදහස් වීමේ මාවත පාදා ගන්නවා. ඒතාදිසේන කායේන යෝ මඤ්ඤේ උන්නමේතවේ පරංවා අවජානීය කිමඤ්ඤත්‍ර අදස්සනා. මෙලෙසින් යුතු කයක් දරමින් සිතටගෙන උස්කොට තමා දක්වන ඉහලින් සිතන අන්හෙම පහත් කොට පහලට ඇද දමන මොහු වෙන කවරෙක්ද ලෝ තතු නොම දකින. යම් කෙනෙක් ඔය වගේ කයක්, දැන් මේ පොදුවේ කයක හැටිනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. යම් කෙනෙක් ඔය જાතියේ කයක් දරාගෙන ඒ ශරීර කූඩුව තියාගෙන තමන්ව උස්කොට හිතනවා කියනවා, මගේ හැමේ පාට තමා ලස්සන, මේ අනික් අයෝ එහෙම ලස්සන නැත. මගේ ඇස් දෙක තමා ගොඩාක් ලස්සන, මේ අන්නයන්ගේ ඇස් ලස්සන නැත. මගේ අඟපසඟ තමයි ගොඩාක්ම හැඩ, කෝ මේ අන් අයන්ගේ ඇඟපසඟේ හැඩ එහෙම නැතිව මේ එහෙම නෑ නොවේ. එහෙම හිතන්නේ නැද්ද? ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව එහෙම හිතනවා. පුරුෂයොත් හිතනවා මට නොවේ ශක්ති සම්පන්න ශරීරය තියෙන්නේ, මේ අනික් අයන්ට එහෙම නෑ නොවේ. මට නොවේ හොඳටම මස් පිඩු තියෙන්නේ, අනික් අයන්ට එහෙම නෑ නොවේ. එහෙම හිතනවා. දිග කොණ්ඩේ මුල් කරගෙන හිතනවා මගේ කොණ්ඩේ තමයි ගොඩක්ම දිග, මගේ කොණ්ඩේ තමයි ගොඩාක් ලස්සන, අනික් අයන්ට එහෙම නෑ නොවේ. මගේ ඇහිබැම හරි ලස්සනයි, අනික් අයන්ගේ ඇහිබැම එහෙම ලස්සන නෑ නොවේ. මෙහෙම හිතනවා. මෙහෙම හිත හිතා තමාව උස්කර ගන්නවා නම් මේ රූපයක් මුල් කරගෙන අනිත් අයව හෙලා පෙලා හිතනවා නම් කිමඤ්ඤත්‍ර බාලයන්, මෝඩකම විනා ඒකට වෙන මොකක් කියන්ටද? එතකොට සුන්දරී නන්දා තෙරණියට භාග්‍යතුන් වහන්සේ මේ සත්‍ය වදාළේ. මේ සත්‍ය වදාරනකොට සුන්දරී නන්දා තෙරණියට තේරුණා එහෙනම් තමන් මෝඩකමේ ඉඳලා තියෙන්නේ කියලා. ඇයි මේ රූපේ මුල් කරගෙන තමයි බුදුබණ අහන්න එන එකත් නවත්තාගෙන හිටියේ. මේ සත්‍ය වූ නිර්මල වූ ධර්මයක් එපා කියලා හිතුවා රූපයක් නිසා. ඉතින් එයාට තේරුණා මෝඩකම. බුදුරජාණන් වහන්සේ මේ විජය සූත්‍රය දේශනා කරාට පස්සේ ගොඩාක් පැහැදුනා. භාග්‍යතුන් වහන්සේ සමීපයටම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ වන්දනා කළා. දැන් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ නුවණ උපද්දගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නිසා සුන්දරී නන්දාට වදාලා ආතුරං අසුචින් පූතින් පස්ස නන්දේ සමුස්සයන්. පින්වත් නන්ද, රෝග හටගන්න අපිරිසිදු කුණු ගඳ ගහන මේ ශරීරය දිහා නුවණින් බලන්ට. අසුභාය චිත්තම් භාවේහි ඒකග්ගං සුසමාහිතං. හිත හොඳට එකඟ කරගෙන අසුභ භාවනාව වඩන්ට. යතා ඉදං තතා ඒතං යතා ඒතං තතා ඉදං. මේ ශරීරයත් මලකුණක් වගේ තමයි. මලකුණත් මේ ශරීරය වගේ තමයි. මලකුණේ තියෙන දේවල්මයි මේ ශරීරෙත් තියෙන්නේ. දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දනං. දුගදයි කුණු වැగిරෙනවා. ඒ වුණාට මෝඩ ජනතාව සතුටින් වැළඳගන්නේත් මේ ශරීරයමයි. ඒ නිසා නන්දාවෙනි ඔහොම ඔය ශරීරය ගැන ඔබ මෝඩ ජනතාවගේ ක්‍රමයට බලන්න එපා. ඔබ මේ ශරීරය ගැන හොඳ නුවණින් හිතන්න කිව්වා. දැන් එතකොට මේකෙන් කාර්යය ඉගෙන ගන්නකොට අපිට තේරෙන එක
මේ විදිහට ජීවිතය ගැන මේ ශරීරය ගැන කරුණු පහදා දෙනකොට මේක එක පාර්ශවයකට අල්ලන්න බෑ. ඒ කොයි පාර්ශවයේද? මෝඩ ජනතාව. මෝඩ ජනතාවට හිතෙන්න පුළුවන් මේක අහගෙන ඉන්නකොට ආපෝ තරුණ ගෑනු ළමයි තරුණ පිරිමි ළමයි මේක අහගෙන හිටියොත් එහෙම ඒ අයගේ තරුණ ජීවිතේ වෙනසෙයි. ඉක්මනට ටීවී එක වහයි ආපෝ ඔව්ව ඔබලා අහන්න එපා කියලා. ඒ හේතුව මොකෝ? මෝඩ ජනතාව. එතකොට මේක පෑහෙන්නේ මෝඩ ජනතාවට. මෝඩ ජනතාව බලන විදිහට නන්දාවෙනි ඔබ රූපේ දිහා බලන්න එපා කිව්වා. ඔබ මේ රූපේ ඇත්ත මේ ශරීරයේ තියෙන සත්‍ය ස්වභාවය නුවණින් විමසන්න කිව්වා. දැන් මේ බණ පදවල පිංගුතුනි ලෝකයේ තියෙන පරම සත්‍ය කියා දෙනව මිසක් බුදුරජාණන් වහන්සේ නිකන් අමුතු එකක් මවලා කියන්නේ නෑනේ. මේ තමයි ලෝකයේ තියෙන ඇත්ත. ඇත්ත ඇති හැටියෙන් හිතන්නේ නැතුව ඇත්ත ඇති හැටියෙන් බලන්නේ නැතුව ජීවත් වීමේ ඵලය මොකද්ද? බොරුවක් අස්සේ නම් අපි ජීවත් වෙන්නේ. බොරුවක් අස්සේම නම් අපේ ජීවිතේ ගත වෙන්නේ. බොරුවක් එක්කම ඉඳලා නම් මැරෙලා යන්නේ. ඒ ජීවත් වීමේ ඵලය මොකද්ද? ඊට වඩා කොච්චර වටිනවද? එක මොහොතක් ඇත්ත හිතන එක. නමුත් මේ සත්‍ය කතා කරනකොට මේ සත්‍ය කතාවට නුවණ නැති කෙනාගේ හිත පහදින්නේ. සමහරවිට භික්ෂු වෙසින් උනත් ඉන්න පුළුවන් නුවණ නැති අය. නුවණ නැති කෙනෙක් භික්ෂු වෙසින් උනත් ඉන්න පුළුවන්. ඒ භික්ෂු වෙසින් ඉන්න නුවණ නැති කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවලා හිතනවා මේවා තරුණයන්ට සුදුසු බණය, මේවා තරුණයන්ට නොසුදුසු බණය. මේවා තරුණ තරුණිය ඇසිය යුතු ඒවාය, මේවා තරුණ තරුණිය නොඇසිය යුතු ඒවාය. මේවා ඇසුවොත් නම් තරුණ තරුණියන්ගේ ඔළුව අවුල් වනු ඇත. මේවා ඇසුවාට නම් තරුණ තරුණියන්ගේ ඔළුව අවුල් නොවනු ඇත. මෙහෙම හිතන්නේ බුදුබණක් මෙහෙම සංශෝධනය කර කර හිතන්නේ මෝඩකම නිසා. බුදුබණක් එහෙම සංශෝධනය කර කර හිතන්නේ තමා තුළ තියෙන මෝඩකම නිසා. බුදුරජාණන් වහන්සේ ලෝකයට වදාළේ සත්‍යය. ඒ සත්‍යය භාග්‍යතුන් වහන්සේ මේ සුන්දරී නන්දාටත් කියලා දුන්නා. ඉතින් සුන්දරී නන්දා මේක හොඳට අහගත්තා. අහගෙන වීරිය කළා. ඒ ගැන මෙහෙම කියනවා. රෑදවල් දෙකේම මේ ශරීරය ගැන ඔය විදිහට අසුබ වශයෙන් නුවණින් විමසන්ට මම පටන් ගත්තා. මන් තුළම ඇති වුණු ප්‍රඥාවෙන් මේකේ ඇත්ත తත්වය දැක ගන්නට මට පුළුවන් වුණා. ඔය විදිහට අප්‍රමාදීව නුවණින් විමසනකොට තමා කියා ගන්නා මේ කයත් අනුන් කියා ගන්නා ඒ කයත් සත්‍ය වශයෙන්ම මොකක්ද කියලා මං අවබෝධ කරගත්තා. එතකොටයි මං අවබෝධයෙන්ම කලකිරුණේ. මන් තුළම විරාගයට පත් වුණා. අප්‍රමාදීව හැම කෙලෙසුන්ගෙන්ම නිදහස් වුණා. උපශාන්ත බවට පත් වුණා. මං නිවී ගියා. ඒ තමයි සුන්දරී නන්දා අරහත් උත්තමාවියගේ ගාථා. මේ අරහත් උත්තමාවිය පසු කලෙක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මැද බුද්ධ ශාසනයේ අග තනතුරු ලැබුවා. ධ්‍යාන වඩන භික්ෂුණීන්ට අග්‍ර භික්ෂුණිය. ඒ මහා ශ්‍රාවිකාව ගැනයි අද අපි ඇහුවේ. ඒ නිසා පින්වතුනි මේ ධර්මයන් විජය සූත්‍රය ආදී ධර්මයන් අපිට අපේ ජීවිතයේ සත්‍ය ස්වභාවය ප්‍රකට කරවන දේශනා. ජීවිතයේ සත්‍ය මේ ශරීරයේ තියෙන ඇත්ත ස්වභාවය අපි මොහොතක් හරි හිතනවා නම් ඒ මොහොත පවා ජීවිතයට ආශිර්වාදයක්. මේ සත්‍ය කියන එක එකපාරට අපිට අවබෝධ වෙන්නේ. හැබැයි සත්‍ය විදිහට අපි පිළිගන්නවා නම් සත්‍යයට හිත පහදව ගන්නවා නම් මේ ඇත්තනේ කියලා කල්පනා කරනවා නම් ඒක මුළු සංසාර ගමනටම අපිට යහපත පිණිස හේතු වෙන එකක්. ඒ නිසා මේ සත්‍ය අවබෝධ කරපු මුනිවරුන්ගේ බණපද අහලා සත්‍ය කෙරෙහිම හිත පහදව ගන්න. ඒ සත්‍ය අවබෝධ කරපු මේ ගෞතම සාසනයේ භික්ෂුණීන් අතර අග තනතුරු ලැබූ
සුන්දරී නන්දා තෙරණියට නමස්කාර කරමින් අපිත් අධිෂ්ඨාන කරමු අපටත් සුවසේ ගුණදහම් දියුණු කරගෙන සුවසේ සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සුවසේම පිං රැස් කරගෙන ඒ රහතන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා සැනසුණු නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු අපි සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියොත් පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන මේ ලංකා භූමිය සොරකින හැම දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන් වෙලා දෙව්සිරින් වැඩෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය අප හැම දෙනාට දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර ගමනින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිද්ධ කරන මේ පින්වතුන්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි පිළියන්දල මකුළුදුව රත්නමාවතේ පදිංචිව සිට අවුරුදු 95ක් ආයු වළඳා 2020 ජූනි මාසයේ 22 වන දින මීට වර්ෂයකට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ගමගේ දෝන ලියනෝරා මෑණියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා හැමදෙනාගේ නමින් මිය යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වේ ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. ඥාතීන් දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. දායකත්වයේ දරූ ජයනන්දන විතාරම පුතණුවන්ට, මධු ප්‍රියංවදා ලේලියට, තිලිනී විතාරම මිනිපිරියට සහ අනුද විතාරම මුණුපුරාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සෑම සියලු දෙනාහට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් නොඅඩුවම සැලසේවා. තමන්ගේ රැකී රක්ෂා ආදී කටයුතුත් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සුවසේ සාර්ථකව සිදු කරගන්නට අවකාශ ලැබේවා. ජීවිතයට සුවසේ පින්පුරා ගන්නටත් සුවසේ දහම් මඟ දියුණු කරගන්නටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණදහම් දියුණු කරගන්නටත් අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළ පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් සුවසේ ගුණ පුරාගෙන ගෞතම සාසනේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.